ඇසට කෙටුම ගස මුල රැයුමෙන් දැනේ මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ අමුතුබත් දීම අත හැල්ලුමෙන් දැනේ හානාහිය පානා අන හැරෙන් දැනේ නහින දෙහින කාලෙට පින් කෙරුම යුත වහින කලට කූරින් විල්වලින් එත වහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත පනින රිලවුන්ට ඉනිමං කමක් නැත නැතිදා පොත ගත්තේ කියන්ටද දත නැතිදා දඩුකිනි තපින්ටද වෙර නැතිදා ගහකත්තේ දිනන්ටද යුද ඇතිදා නැති කග කොස් කොටන්ටද එකුණදාට තුක් දණ්ඩේ පැනිසේමා වෙන්නුනදාට යක් දෙබරේ වදසේමා ගොසින් ගොසින් කටුවත්තේ අගසේමා ඉතින් ලඳේ කරවිල කිම්බටු සේමා පැනිමි කෑම
ඇහැව්වනේ. කවි පන්තිය ඇහැව්වා. දැන් මම යන්නේ කවි පන්තියට අදාළව පාඩම තේරුම් කරන්න. මොකක්ද අද අපිට නියමිත පාඩම? අපේ සාහිත්‍ය පොතේ තියෙන 3 වෙනි පාඩම. මොකද්ද 3 වෙනි පාඩම? හානාහිය පානාඬ හැරෙන් දැමි. දරුවනේ මේ පාඩම අයිති වෙන්නේ මොන කවි ගණයටද? ඔව්, ජන කවි වර්ගයට තමයි මේ කවි අයිති වෙන්නේ. හරි, අපි දැන් බලමු එහෙනම් මේ ජන කවි කියන එක මොකක්ද කියලා. මොකක්ද දරුවනේ ජන කවි කියලා කියන්නේ? ජන කවි කියලා මොකක්ද අපිට මේ වෙනකන් ඉගෙනගෙන තියෙන දේවල් එක්ක ජන කවි කියන්නේ මොනවද කියලා දන්නේ? ඔව්. ජන කවි. ජන කවි. ජන කියන්නේ ජනයා, කවි කියන්නේ කවි. එහෙනම් ජනයාගේ කවි ජන කවි. එහෙනම් ජනයා කියන්නේ කාටද? මේ ඔයාලා අපි සියලුම පොදු ජනතාව. සාමාන්‍ය ජනතාව. එහෙනම් මේ සාමාන්‍ය ජනතාව අතරම ඉපදුණු ඒ අය අතරම තියෙන ඒ අයගෙන්ම ආරක්ෂා වෙලා පැවතෙන කවි තමයි මොනවද? ජන කවි කියලා කියන්නේ. ඇයි මේ ජනයා කවි කිව්වේ? ඇයි මේ ජනයා කවි කිව්වේ? එහෙනම් ජනයා කියපු කවි ජන කවි නම් ඇයි මේ ජනයා කවි කිව්වේ? ජනයාගේ තියෙන දුක ප්‍රකාශ කරන්න කිව්වා කවි. ආදරය ප්‍රකාශ කරන්න කවි කිව්වා. දුක, ආදරය, සතුට ප්‍රකාශ කරන්න කවි කිව්වා. එතකොට තව වේදනාව, තව පාළුව, තව තනිකම, මෙන්න මේ වගේ දුක, ආදරය, සතුට, වේදනාව, පාළුව, තනිකම මේ වාගේ ජනයාගේ තියෙන විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න තමයි මේ කවි කිව්වේ. විවිධ හැඟීම් ප්‍රකාශ කරන්න මේ කවි කිව්වා. හරි. එහෙනම් දැන් ඔයගොල්ලෝ දැනගත්තා ජන කවි ජනයා කිව්ව හේතු. අපි මේ ජන කවි වල අතීතයට ගියොත් දරුවනේ කොහොමද මේ ජන කවි ආරම්භ වෙලා තියෙන්නේ? දැන් ආරම්භ වුණායි කියලා අපිට සැලකෙනවා. ඔයාලගේ පාඩමටත් ඒක නිර්දිෂ්ට වෙලා තියෙනවා. කොහොමද මේ ජන කවි ආරම්භ වුණායි කියන්නේ? අනුරාධපුර යුගයේ වෙලක නැත්තම් කෙතක හිටිය ලියක් කියපු කවියක් අහලා හාමුදුරුවරු 69ක් රහත් වුණා කියලා සංයුත්ත නිකාය අට කතාවේ පොතේ තියෙනවා. ගැලු කෙනෙක් කියපු කවියක් අහලා හාමුදුරුවරු 69ක් රහත් වෙලා. බලන්නකෝ ඒකෙත් ලස්සන නේද? එහෙනම් ඒ තරම් ඈත අතීතයකට මේ ජන කවි ගිහින් තියෙනවා. එහෙනම් අපි බලමු මේ ජන කවි වර්ග මොනවද කියලා. මොනවද ඔයාලා දන්න ජන කවි වර්ග? දැන් මේ වෙනකොට අපි එකේ ඉඳලා ඉගෙනගෙන තියෙනවා ජන කවි වර්ග. මොනවද ජන කවි වර්ග? ජන කවි කරත්ත කවි තිබිලා තියෙනවා. මොනවද? කරත්ත කවි. තව මොනවද? පතල් කවි. තව නෙළුම් කවි. තව බඹර කවි. තව ඔන්චිලි වාරම් කවි. තව ගොයම් කවි.
මේ විදිහට විවිධාකාර මිනිසුන්ගේ ජනයාගේ කර්මාන්තත් එක්ක මේ කවි බැඳිලා තියෙනවා. එහෙනම් ජන කවි මේ ආකාරයට කර්මාන්තත් එක්ක බැඳිලා තියෙනවා. හරි. එහෙමනම් දරුවනේ අද ඔයගොල්ලන්ට નિયમિત පාඩමට අදාළව තියෙන කවි වර්ගය මොකක්ද කියලා අපි බලමු. ඒ කවි වර්ගය තමයි මොනවද? ඒ කවි වලින් අපට දෙනවා යම් උපදේශයක්. එහෙනම් ඒ කවිය අයිති වෙනවා උපදේශාත්මක ජන කවි. ඒකටම කියන තව නමක් තමයි මොකද්ද? උපදේශ දෙන ජන කවි වගේම දැනමුතුකමට කියන ජන කවි. දැනමුතුකමට කියන කවි කියලා මේ කවි වලට හඳුන්වලා දෙන්න පුළුවන්. දැන් ඔයාලා කවි ටික අහලා තියෙන්නේ. අපි දැන් කවි ටික තේරුම් කරගෙන යමු. තේරුම බලමු මොනවද කියලා. ඔව් බලමු අපි තේරුම මොනවද කියලා. මේ කවි ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙනවා. ඕනෑම වයසක කෙනෙකුට ගැලපෙනවා. හරි. බලමු. ගසට කෙටුම ගස මුල පෑයුමෙන් දැනි. මොකක්ද දරුවනි මේ කියන්නේ? ගසට කෙටුම. දැන් ගස් කපනවා දන්නවද ගස් කපනවා කියලා? ඔව් මිනිසුන්ගේ තියෙන නොයෙක් වැඩ කටයුතු වලට අවශ්‍යතාවලට ගස් කපා ගන්නවා. කොස් ගස් කපා ගන්නවා, මහෝගනි ගස් කපා ගන්නවා. ওই විදිහට විවිධාකාර මිනිසුන්ගේ වැඩ සඳහා ගස් කපා ගන්නවා. ඒ අද නම් ගස් කපන්නේ මොන වගේද? අද නම් ගස් කපන්න තියෙන මොනවද? මැෂින් එක. මැෂින් එක අරගෙන ගිහිල්ලා ගහ කපා ගන්නවා. හැබැයි අතීතයේ ජනයාට මේ මැෂින් තිබුණේ නැහැ. ඒගොල්ලෝ කොහොමද ගහක් කපා ගන්නේ? ගහ කපා ගන්න ඉස්සරෝම ගිහිල්ලා ගහ ළඟ ඒ ගහ අපිට දැක්කා පමණට ගහක් කපලා දාන්න බෑ. ගහ ළඟට ගිහිල්ලා ගස මුල, ගසේ අවට ගස මුල පාද ගන්න ඕනේ. මොකද්ද පාද ගන්නවා කියන්නේ? එලි පෙහෙලි කරගන්න ඕනේ. එහෙනම් ගහ කපන්න පළපුරුද්දක් සහ හොඳ ඉවසීමක් තියෙන්න ඕනේ. ගහ කපන්න ආවට ගියාටත් බෑ. එහෙමනම් ගහ කපලා පළපුරුදු කෙනෙකුට තමයි මේ ගහ කපන්න පුළුවන්. හොඳ ඉවසීමකින් ගහ වටේ පාද ගන්න ඕනේ. හරි. ඊළඟට කියනවා මිනිහා නොමිනිහා යන කඩිසරෙන් දැනේ. ඒ කියන්නේ මොකක්ද? ගමන් කරන ආකාරය අනුව අපිට හිතපු ගමන් කරන්න බෑනේ. මේ ගහ කපන්න හිතපු ගමන්ම යන්න බෑ ගහ ළඟට. ඒ ගහ ළඟට මිනිස්සයා ගමන් කරන ආකාරයෙන් ගහ කපන්න පළපුරුදු කෙනෙක්ද නැති කෙනෙක්ද කියලා අපිට දැනගන්න පුළුවන්. ඒත් එක්කම කියනවා මොකද්ද? අමුතු බත් දීම අතැල්ලුමෙන් දැනේ. ඔව්. මොකද්ද මේ කියන්නේ? අමුතු බත් දෙනවා කියන්නේ. අපේ ගෙදරවල් වලට එනවා අමුත්තු. ඒ ආවට පස්සේ අපි ඒ අමුත්තන්ට අපේ ගෙදර තියෙන දේක් සංග්‍රහ කරනවා. ඉතින් දැන් ඒ එන අමුත්තා අපට ප්‍රියමනාප කෙනෙක් නම් අපි කැමති කෙනෙක් නම් අපි කියනවා යාට ඉන්න අපේ ගෙදර බත් ටිකක් කාලා යන්න. නැත්තම් තේ ටිකක් බීලා යන්න ඉන්න කියලා කියනවා. හරි දැන් බත් ටිකක් කාලා යන්න ඉන්න කියලා අපි කෙනෙකුගේ අල්ලන්න ඕනේ කොතනින්ද? මේ අපේ මෙතනින්. මෙහෙම අල්ලලා කියන්න ඕනේ ඉන්න බත් ටිකක් කාලා යන්න. එතකොට මේ මිනිස්සයා ඉන්නවා. හැබැයි අපි මේ අතේ මෙතනින් අල්ලුවා. මෙතනින් අල්ලපු ගමන් මේ මිනිස්සයාගේ අත දිගෑරෙනකොට අපේ මේ අත අතෑරෙනවා. එහෙනම් මේ කියන්නේ බත් දෙන්න නෙමෙයි. දෙන්න කියන කතාවක් නෙමෙයි නේද? බත් දෙන්න නම් ඉතින් මෙතනින් අල්ලන්න ඕනේ. බත් නොදෙන්න නම් තමයි මෙතනින් අල්ලන්නේ. එහෙනම් බත් දෙන්න නම් ඒ අත අල්ලන ආකාරයෙන් තේරෙනවා අපි බත් දෙනවද නැද්ද කියලා. එහෙනම් ඊළඟට කියනවා හානා හීය පානාඩ හැරෙන් දැනේ. හීයක් හාන්න පුළුවන් කෙනෙක් නම් එයා කුඹුරේ හීය හානකොට දැනෙනවා අපට මේ මිනිසයා හාන්න පළපුරුදු කෙනෙක්ද. අඬහැරේ පානවා කියලා කියන්නේ අපි. අඬහැරේ පාන විදිහෙන්ම අපි දන්නවා මූට හාන්න පුළුවන්ද බැයිද කියලා. එහෙනම් ඒ කවිය අපි ඊළඟට බලමු. තව මට කියන්න පොඩ්ඩක් අමතක වුණා. තව අපි මුලින්ම කියන්න ඕන එකක්. පුතේ අපි ගහ කපන්න කලින් ආදි කාලේ අය ඒ ගහට වැඳලා තමයි ගහ කපන්නත් පටන් ගත්තේ. මට ඒක පොඩ්ඩක් අමතක වුණා. හරි ඊළඟ කවිය බලමු. නහින දෙහින කාලෙට පින් කෙරුම යුත. කවුද පුතේ නහින දෙහින කාලය කියන්නේ මොන කාලෙද? ඔව් නහින දෙහින කියන්නේ ඒක යුගල පදයක් වෙනවා. ඒත් එක්කම නහින දෙහින කාලය කියන්නේ මොකද්ද? ඔව් වයස වැඩි වෙලා දැන් මේ
මරණාසන්නයට ලං වෙලා ඉන්න කාලේ. ඒ කාලෙලු පින් කරන්න යන්නේ අපේ වැඩිහිටියෝ. පින් කරන්න ඕනේ එහෙනම් කොයි කාලෙටද? පින් කරන්න ඕනේ පිනක් දහමක් කරගෙන ඇවිදලා කියලා යන්න පුළුවන් ඇඟට හයි හත්තිය තියෙන කාලෙට. මේ කියන්නේ අපේ අය අපේ ජනතාව පින් කරන්න යනවලු හොඳටම ඇඟට අමාරු කාලෙට. දැන් ඔය අපේ අත්තම්මලා සීයලා කියනවා මගේ කොන්ද රිදෙනවා, මගේ අත රිදෙනවා, කකුල රිදෙනවා කියලා කියනවා. අන්න ඒ කාලෙට තමයි මේගොල්ලෝ පින් කරන්න යන්නේ. ඒ කාලෙට පින් කරගන්න පුළුවන්ද? බෑ, අමාරුයිනේ. එහෙනම් ඒත් එක්කම අපිට තව එකක් මේකෙන් ඇඟෙනවා දරුවනේ. වැඩිහිටියෝ තමන්ගේ වැඩිහිටිකම අමතක කරලා ඉන්නත් හොඳ නැහැ. දැන් කාලේ වැඩිහිටියෝ ඉන්නවා වර්තමානයේ ඔයගොල්ලෝ දැකලා ඇති තමන්ගේ වැඩිහිටිකම අමතක කරලා වැඩිහිටි වයසට නෙමෙයි ඒගොල්ලෝ ඇඳලා ඉන්නේ, කතා කරන්නේ, කොණ්ඩේ පීරන්නේ, යන්නේ එන්නේ, දාන සෙරෙප්පු ඒවා වැඩිහිටිකමට උචිත නැහැ. නේද? එහෙනම් ඒ කියන්නේ වැඩිහිටියෙක් ඉන්න ඕනේ අපි දකින වැඩිහිටිකමට තමයි ඉන්න ඕනේ කියලා තමයි කියන්නේ. ඊළඟට කියනවා වහින කලට කූරින් මිල් වලින් එත. කූරියෝ කියන්නේ මාළුවෝ. වහිනකොට වැහැලා ගඟක් විලක් පිටාර ගලනකොට උතුරනකොට මාළුවෝ ඒ වතුරත් එක්ක පිටාර ගලලා යනවා. එහෙනම් මාළුවෝ වහින කාලෙට මාළුවෝ මොකද වෙන්නේ? වැව් ගංගා වලින් එළියට උතුරලා එනවා. එහෙනම් ඒකත් සාමාන්‍ය සිද්ධ වෙන සිදුවීමක්. ඊළඟට කියනවා බහින දියෙන් දෝතක් මුත් ගතොත් ඇත. මේ ගලාගෙන යන බැහැලා යන වතුර වලින් අපි දෝත කියන්නේ මොකද්ද? මේ අතට දෝතක් අරගත්තොත් ඒක අපට ප්‍රයෝජනවත්ලු. නිකම් ඔයාලට මතක ඇති කතාවක් කවුද? මහා පරාක්‍රම බාහු රජුරු පොළොන්නරු යුගයේදී කියලා තිබ්බ මොකද්ද? අහසෙන් වැටෙන එකම දේ විදක්වත් මුහුදට ගලා යන්න දෙන්න එපාලු වැඩකට ගන්නෙ නැතුව. අපිට ඒ කතාව මතක් වෙන්න තමයි මෙතන කියනවා බහින දියෙන් ගලාගෙන යන මේ වතුර වලින් දෝතක් අපි ගත්තොත් ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ලු. ඊළඟට කියනවා පනින රිලවුන්ට ඉනිමන් කමක් නැත. ඔව්, රිලවුන්ට ඉනිමන් ඕනේද? නෑ. ඌ ගහෙන් ගහට පැනලා යනවා. අපි ඉනිමංගවල් තියන්න ඕනේ නෑ රිලවුන්ට නේද? එහෙනම් ඒ රිලවුන්ට ඉනිමංගවල් තිබ්බා කියලා ඇති වැඩක් නෑ. හරි. ඊළඟ කවිය බලමු අපි. වරද පෙනෙන තරමට වැරදුනා නොවේ. ඔව්. මොකද ඒ කියන්නේ වැඩක් කරන අයගේ තමයි වැරදි පේන්නේ. අපි කියන්නේ ඵල ඇති රුකට නිගල් ගහනවා කියන්නේ. එහෙනම් වැඩක් කරනකොට තමයි බැනුම් අහන්න වෙන්නේ. අඩුපාඩු කියයි, ඔන්න ඒ වැඩේ මෙහෙම හොඳට කරන්න තිබ්බා කියයි, නරකට කරන්න තිබ්බා කියයි. ඔව්. ඒ හන්දා දැන් මමත් ඔයාලට කියන්නේ මම මේ ඉස්සරොම තමයි ඔයාලට මේ පාඩමක් ෆෝන් එකට දාලා මේ දෙන්නේ. සමහර විට ඒකේ අඩුපාඩු තියෙන්න පුළුවන්. ඒ අඩුපාඩු තිබ්බා කියලා ඕගොල්ලෝ මේකට තව කෙනෙක් කියන්න පුළුවන් අයියෝ ඕක මං කරානම් මට ඔయిత වඩා කරන්න පුළුවන්. තව එක්කෙනෙක් කියයි මට ඔయిత වඩා කරන්න පුළුවන්. ඒ කවුරු කොහොම කොయిత වඩා කරත් කමක් නැහැ. මේක සාපේක්ෂ වෙන්න ඕනේ නැහැ දරුවනේ. අපි අපිට පුළුවන් විදිහට මේක කරගෙන ඔයාලට යමක් දෙන්න තමයි මමත් උත්සාහ කරන්නේ. හරිද? එහෙනම් මේ කියනවා වරද පෙනෙන තරමට වැරදුනා නෙවෙයි. වරද ඇතත් නිකරුණේ වැඩ කළා නොවේ. ඔව්. වැරදෙන්නේ නැති කෙනෙක් මේ ලෝකේ නෑ ඇත්තටම නේද? එහෙනම් කියනවා ඔව්. මොකද වරද පෙනෙන වැඩ නොගත් අයට ලෝවේ. ඔව්. වැරදි ඕන කෙනෙකුට හොයන්න පුළුවන්. වැඩ කරන එක තමයි අමාරු. වැරදි හොයන එක හරි ලේසි නේද? ඊට පස්සේ කියනවා වරද නැති කෙනෙක් නැත සකිය මේ ලෝකේ. සකිය කියන්නේ යාළුවාට. යාළුවාට කියනවා මේ ලෝකේ වැරදි නැති කෙනෙක් නෑ කියලා. හරි දරුවනේ මේ කවි ටික අපි තේරුම් කරගෙන ගිහිල්ලා නොතේරෙන තැනක් තිබ්බොත් දැන් ඕගොල්ලන්ට මාර්ගයෙන් මෙහෙම අහන්න බෑනේ. නොතේරෙන තැනක් තිබ්බොත් මට කෝල් එකක් දීලා හරි අහන්න. මොනවා හරි යමක් දෙන්න තමයි මේ උත්සාහ කරන්නේ. අපිට මේ කාලේ විදිහට දැන් මේ පවතින තත්ත්වෙත් එක්ක අපි මේ විදිහට හරි මේ පාඩම් ටික කරගෙන යන්න දරුවනේ. ඊළඟට කියනවා ඔන්න අපිට වැදගත්ම කවියක්. වැදගත්ම උපදේශයක් දෙන කවියක් තමයි ඊළඟට කියන්නේ ගොඩල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. මම ඔක්කොටම කලින් කියලා ඉන්නම් ඕගොල්ලන්ට මීට කලින් ඉගෙන ගත්ත දේවල් මතක් වෙන්නත් එක කපනු. කපනු කියන්නේ මොන පදයක්ද? ක්‍රියාපදයක්. මොන ක්‍රියාපදයක්ද? කපනු කියන්නේ විධානයක් දෙන්නේ කපන්නලු. කපන්න කියන්නේ කොහොමද කපන්න කියන්නේ?
විධානයක් දෙනවා. එහෙනම් ඒක අපිට ගත්ත හැකි මොකද්ද? විධික්‍රියාවක් විදිහට ඒ පදය ගන්න පුළුවන්. මේ විධික්‍රියාපද තමයි මේ කවිය පුරාම තියෙන්නේ. ගොඩැල්ලේ තරම දැනගෙන ලිඳ කපනු. ඔව් දරුවනේ. ඉස්සර පුතේ මේ අපේ ගෙවල් වල ඔයාලා නම් දැන් වතුර ගන්න ටැප් එක කරපු ගමන් වතුර එනවා. ඉස්සර එහෙම තිබුණේ නෑ පුතේ. ඉස්සර තිබුණේ ලින්. හැම ගෙදරකම ලිඳක් තිබුණා. ඒ ලිඳෙන් තමයි අතීතයේ ජනයා වතුර ගත්තේ. ඒ ගන්න වෙලාවට වතුර ගන්න වෙලාවට ඒගොල්ලෝ හැම කෙනෙකුටම ලිඳක් තියනවානේ. ඉතින් ඒ ලිඳක් කපන්න ඕනේ වතුර තියෙන තරම් බලලා දරුවනේ. ඉස්සර අතීතයේ අපේ මුතුන් මිත්තු හොඳට දැනගෙන හිටියා මේ වතුර තියෙන තැන් හොයලා ලිඳක් කපා ගන්න. කන්දක් උඩ ලිඳක් කැපුවොත් වතුර තියෙයිද? නෑනේ. එහෙනම් ගොඩැල්ල කියන්නේ මේ බිම. බිම හැටි දැනගෙන කපන්නලු ලිඳක්. පැහැදිලි නේද? ඊළඟට කියනවා බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. බොරැල්ල කියන්නේ මේ බිම පෑගෙන වැලි පොළව. බොරළු කියලා අපි කියන්නේ. ඒ බොරළු අපිට පුළුවන් ද දැන් මැටල් ගොඩක් උඩ පනින්න? බෑ. එහෙනම් බොරැල්ලේ තරම දැනගෙන උඩ පනිනු. මේ බිම තත්ත්වය දැනගෙන උඩ පනින්න ඕනේ. උඩ පනින්න ඕනේ බිම තත්ත්වය දැනගෙන. ඒත් එක්කම කියනවා කඩුල්ලේ තරම දැනගෙන කද බඳිනු. මොකද පුතේ කද කියන්නේ? කද කියන්නේ අපි ඉස්සර කද්ද බැඳගෙන යනවා නෑ යන්නේ කද බැඳගෙන වලන් විකුණන්න ගියන්නේ කද බැඳගෙන එළවලු කදක් ගේනවා. කදක් කියන්නේ ඔළුවේ තියාගෙන යන්න පුළුවන් බරක්. අන්නේ ගෙනියන්න පුළුවන් කද. එහෙනම් කඩුල්ල කියන්නේ ගේට්ටුවට. අද කාලේ නම් ගේට්ටුව. පොඩි ගේට්ටුවකින් ලොකු විශාල කදක් ගෙනියන්න බෑ. එහෙනම් කද ගේට්ටුවේ තරම දැනගෙන තමයි අපි අර ගෙනියන්න පුළුවන් කද බැඳ ගන්න ඕනේ. හරි. ඔන්න ඊළඟට වැදගත්ම වචනේ මේ ඔක්කොම කීවේ අපිට මේ දක්වාම කියන්න ඕනේ විදිහ. මොකද්ද? තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. අන්න හරිනු. එතනත් අපිට විධික්‍රියාවක් තියෙන. දැන් බලන්න මේ කවිය පුරාම කපනු, පනිනු, බඳිනු, හරිනු මේ ඔක්කොම කීවේ මොනවද? විධික්‍රියා. එහෙනම් මේ කවියේ අවසාන පදයට කියනවා තමු මේ ඔක්කොම කීවේ තමුන්ගේ තරම දැනගෙන කල් හරිනු. ඕනෑවට වඩා ඉදිමෙන්න එපා කියලා අපිට මේ දැනුමුතුකම කියලා දෙනවා කවියේ. මොකද්ද? අපි කියන්නේ මොකද්ද? ඕනෑවට වඩා උඩ පැන්නොත් කොහෙද බිමෑනෙන්නේ? අපේ පස්ස බිමෑනෙනවා කියනවානේ. එහෙනම් මේ උපදේශාත්මක මේ දැනුමුතු කවියෙන් කියනවා තමුන්ගේ තරම දැනගෙන ඉන්න. මේකට පුතේ අපිට ගොඩාක් දේවල් ගන්න පුළුවන්. තමුන්ගේ තරම දන්නේ නැතුව මිනිස්සු වැඩ කරපුවම අද රටේ ලෝකෙට ණය වෙලා මහා ප්‍රශ්න ගොඩක් ඇති කරගන්නවා. තමුන්ගේ තරම. Tamanට පුළුවන් වියදම් කරන්න රුපියල් 100 නම් අපි රුපියල් 100කට හරියන්න වැඩ කරන්න ඕන. අපිට හම්බ වෙන්නේ 100යි අපි වියදම් කරනවා 1000ක. ඔයාලා එහෙම නෑ. ඔයාලගේ ඔය අහල පහල ගෙවල් වල අය අර ගෙදරට ටීවී එකක් ගෙනාවොත් අපිත් ගේනවා. අපිට බෑ එහෙම කරන්න. අන්න එහෙනම් මොකද්ද මේ කවියෙන් අපිට දෙන වැදගත්ම උපදේශය තමයි මොකද්ද කියන්නේ? තමුන්ගේ තරම දැනගෙන ජීවත් වෙන්න ඕන. තේරුණා නේද? හරි. ඊළඟ කවිය බලමු. ඔන්න ඒකත් හොඳයි වැදගත් කවියක්. ඇස නැතිදා පොත ගත්තේ කියන්ටද? ඔව් අපිට දරුවනේ මේක පුතේ ඔයාලට හරි වැදගත්. අපේ નિયમિત වයසට කළ යුතු දේවල් තියෙනවා. දැන් ඔයාලා පුංචි කාලේ අම්මගෙන් වතුර ඉල්ලුවේ කොහොමද? බෝ කියලා. කෑම ඉල්ලුවේ කොහොමද? කොහොමද කෑම ඉල්ලුවේ? ඔව් බත් ඉල්ලුවා. එහෙම නැත්නම් තව මොනවා බත්තන් ඔය එක එක වචන කියලා ඉල්ලුවානේ හුරතල් වචන. දැන් පුළුවන් ද ඔයාලගේ වයසට ඒවා කියන්න? දැන් නෑ. දැන් ඔයාලා බෝ කියලා ඉල්ලුවොත් එමේ hina වෙනවා. එහෙනම් ඒ නිසි වයසට තව උදාහරණයක් විදිහට මට කියන්න පුළුවන්. ඔව්. ඔයාලගේ නිසි වයසට දැන් ඔයාලා මේ කාලේ ඉගෙන ගන්න කාලේ මේ කාලේ විභාගෙ ලියන්න පාඩම් කරගන්න ඕනේ. ඉගෙන ගන්න මේ ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්නේ නැතුව වෙන වැඩ කරමු. ඔයාලා නම් එහෙම නෑ. ඔන්න දැන් මේ ඉගෙන ගන්න කාලේට යනවා ළමයි ආදරය කරන්න. එතකොට ඉගෙන ගන්න බැරි වෙනවා. අනිත් එක තමයි ඉස්මතු වෙන්නේ. ඊට පස්සේ ආදරය කරන කාලෙට ඉගෙන ගන්න බෑ දරුවනේ. ඔයාලට ඉස්කෝලේ යන්න තියෙන්නේ මෙන්න මේ ටිකේ විතරනේ. ඔයාලට අවුරුදු කීයද ඉස්කෝලේ යන්න තියෙන්නේ? අවුරුදු 12ක් 13ක් විතර තමයි ඉස්කෝලේ යන්න තියෙන්නේ. ඒ කාලය ඇතුළත තමන්ගේ නියම අධ්‍යාපනය ගත්තේ නැත්නම් මොකද වෙන්නේ අන්තිමේට හූල්ලා හෙලන්නේ. මේ කියන්නේ ඇස නැතිදා පොත ගත්තේ කියන්නද? ඇස් පේන්නේ නැතුව. ඇස් පේන්නේ නැති කාලෙට පොතේ වැඩක් නැහැ. එහෙනම් මොනව කරන්නද? පොත අරගෙන නේද? එහෙනම්
ඔව් ඊළඟ පදේ කියනවා දත නැතිදා උක්දඬු ගිනි තපින්නද. තව තියෙනවා මේ පාඩමේ කවියක උක්දඬු කතාවක්. දත් නැත්තම් ඔයා උප්පුරුක් කියන දේ දන්නවද? උප්පුරුක් කන්න බෑ දරුවනේ. දත් තියෙන්න ඕනේ ඒක හපලා කන්න. දත නැත්නම් උප්පුරුක් වලින් ඇති වැඩක් නෑ. ඊළඟට කියනවා මොකද්ද? වෙර නැතිදා ගහගත්තේ දිනන්නද. වෙර කියන්නේ පුතේ ශක්තිය, ඇඟේ ශක්තිය, වීරිය. ශක්තිය නැත්තම් ගහගෙන අපට දිනන්න බෑ. ඔන්න ඊළඟට කියනවා යුද ඇතිදා නැති කග කොස් කොටන්නද. කග කියන්නේ කඩුව. එහෙනම් අපි කියන්නේ යුද්ධෙට නැති කඩුව කොස් කොටන්නද කියලා. එහෙනම් નિયમિત වයසේදී નિયમિત කළ යුතු දේවල් ටික තියාගෙන ඒවා නොකර පස්සේ කාලෙක මොකද වෙන්නේ අපට? පස්සේ කාලෙක අපට වෙන්නේ හූල්ලා හෙලෙලා ඉන්න වෙනවා. එහෙනම් දරුවනේ ඔයාලගේ මේ ඉගෙන ගන්න තියෙන මේ කාලය හොඳම කාලය තමයි පාසල් කාලය. මේ කාලේ ඉගෙන ගන්න. පස්සේ කාලේ ඒ Tamanට අවශ්‍ය දේවල් නිසි වයසේදී කරගමු. දැන් ඉගෙනගෙන සාමාන්‍ය පෙළ පාස් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඊට පස්සේ විශ්වවිද්‍යාලේ ඉඳගෙන ඔයාලට ඕන දේවල් කරන්න පුළුවන් වෙයි. ඒ වයසේ. දැන් හැබැයි ඔයගොල්ලන්ට තියෙන එකම දේ මොකද? මොන දුක් ඉඳගෙන හරි මොකද කියන්නේ ඉගෙන ගන්න. ඊළඟ කවිය බලමු අපි. ඔන්න ඒ කවිය එක්කුණ මේක ටිකක් අපිට ගැලපෙනවා. අපි චුට්ටක් බලමු මේක. එක්කුණ දාට උක්දණ්ඩේ පැනිසේම. උක්දණ්ඩ මම දැන් ඉස්සෙල්ලා කිව්ව උප්පුරු පැණි ඊටාම මිහිරි. මේ කියන්නේ මොකද්ද? දෙන්නේ එක්කුණාම උප්පුරු පැණි වගේ ඊටාම මිහිරි. එක්කුණ දාට උක්දණ්ඩේ පැනිසේම. හරියටම ගැලපෙනවලු මිහිරිලු. ඔන්න ඊළඟ පදේ කියනවා වෙන්නුන දාට යක් දෙබරේ වදසේම. පුතේ යක් දෙබරේ කියන්නේ මේ පොළවේ හැදෙන මොකද්ද? දෙබරය. මේක හරි විසයි. ඒ වගේම ඒකේ තියෙන ඒ වදයක්, ඒ වදේ තියෙන පැණි හරි තිත්තයි. එහෙනම් මේ ඒ දෙබරේ විස හරි විස දෙබරයක් තමයි යක් දෙබරේ කියන්නේ. අන්න වෙන්නුන් එක් වෙලා ඉන්නකොට මොනවද කියන්නේ? හරි මිහිරි මී පැණි වගේ. ඊට පස්සේ බැරි වෙලාවත් තරහ වුණොත් මොකද වෙන්නේ? අන්න එයා තරම් අප්‍රිය කෙනෙක් නෑ. ඊට පස්සේ එයාගේ දෝෂ මෙයා කියනවා, මෙයාගේ දෝෂ එයා කියනවා. දෙන්න තරම් ඒ අයට බැඳිච්ච අයත් අතර තරහ වෙන්න ඕනේ. එහෙනම් වෙන් වුණ දාට ඒ තරම් විසයිලු තිත්තයිලු. වෙන් වුණ දාට යක් දෙබරේ වදසේම. ඒ තරම්ම අමිහිරි කියලා කියනවා. ඔන්න ඊළඟට කියනවා ගොසින් කටුවත්තේ අගසේම. පුතේ කටු ගහක කට්ටේ අග තමයි ඊටාම සැර. ඇනුන ගමන් අපේ අතක එහෙම කට්ටක් ඇනුන ගමන්ම අතේ මොකද වෙන්නේ? කට්ට. අග තමයි හරිම සැර. එහෙනම් ගොසින් කටුවත්තේ අගසේම. කටු ගහක් වගේ කටු ගහේ අග වගේ සැරයි මේගොල්ලොන්ගේ වෙන්වීම. අවසානයේ කියනවා මොකද්ද? ඉතින් ළඳේ කරවිල තිබ්බුටුසේම. පුතාලා කරවිල කාලා තියනවද? ඔව්. කරවිල තිත්තයි. තිත්ත තිබ්බුටු කියන්නේ ඒ වගේම තිත්ත දෙයක්. එහෙනම් තිත්තයි එකතු වෙලා ඒ කියන්නේ දැඩි තිත්ත. අතිශය තිත්ත. එහෙනම් කියන්නේ මොකද්ද? මේ එකතු වුණාම හොඳට ඉන්නවා වගේම වෙන් වුණාම ඒ තරම්ම තරහකාරයෙක් නෑ. ඉතින් ඒ නිසා තමයි අපිට කියන්නේ මොකද්ද? කායෙක්වත් ඉන්න කියන්නේ මොකද්ද? අතේ දුරින්. මේ දවස්වලට නම් කොහොමද ගැලපෙනවා? කොහොමද අතේ දුරින් ඉන්න කියන්නේ? මේ දවස්වල කියනවනේ මීටරේ දුරින් ඉන්න කියලා නේ. මේ දවස්වලට අපිට ඒක වඩාත්ම හොඳයි. කොවිඩ් හන්දා කියනවා ලං වෙන්න එපා. මීටරේ දුරින් ඉන්න කියලා කියනවා. එහෙනම් අදටත් ගැලපෙන්නේ මේ කවිය නේද? හරි අපි ඊළඟ කවිය බලමු. ඔන්න රන් විමනේ සිටිමුත් දුක නැති වෙද්ද. ඒ කියන්නේ මොකද පුතේ? රත්තරන් විමානයක අපි හිටියත් අපට දුක දැනෙනවා. හවුද? ඔව් රත්තරන් මාලිගාවල ඉන්න අය ලෙඩ වෙන්නේ නැද්ද? දැන් එංගලන්තේ තියෙනවා එංගලන්තේ මේ ඉන්නවා මහරජින අපි. ලෙඩ වෙන්නේ නැද්ද? එයාට දුකක් ඇති වෙන්නේ නැද්ද? මොනතරම් සැප වින්දත් පුතේ ශරීරයට ආවේනික බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා අපේ ශරීරයට ආවේනික දුක්. ඒ දුක් අපට එනවා. අපි වයසට යනවා, දත් වැටෙනවා, කොණ්ඩේ පැහෙනවා නේද? අපි මේ කෙස් පාට කරාට කෙස් පැහෙනවානේ, සුදු වෙනවානේ නේද? එහෙනම් මොකද්ද කියන්නේ? මෙයා කියනවා රන් විමනේ සිටිමුත් දුක නැති වෙද. රත්තරන් විමානයක හිටියත් අපට දුක දැනෙනවා. මේක අපේ මොකද්ද? මොන ප්‍රශ්නයක්ද? මේක අපේ සනාතන දහම. අපිට බුදුහාමුදුරුවෝ කියලා තියෙනවානේ අපේ ඒ වයසට ඒ දේවල් වෙනවා කියලා.
එහෙනම් මේ සනාතන දහම රත්තරන් විමානයක හිටියත් අපිට දුකක් ඇති වෙනවා. ඊළඟට කියනවා පැණිමීයේ කෑමුත් බඩගිනි නැද්ද? ඒ කියන්නේ මොකද දරුවනේ? මී පැණි ගොඩාක් කනවා අපි බඩගිනි වෙන්නේ නැහැ කියලා හිතාගෙන එහෙම වෙනවද? නෑ. මී පැණි උනත් කොච්චර බඩ පිරෙන්න කෑවත් ආයෙ ටිකකින් බඩගිනි. දැන් ඔයාලත් එහෙමනේ. ඔයාලට දැන් දවල්ට කාපුවම අපි හිතනවා හොඳටම කෑවා අපෝ රැයට නම් කන්න බෑ කියලා. ඉන්නවද රැයට නොකා? නෑ. එහෙනම් ඒ කන ඒ ප්‍රමාණය ඒ වෙලාවට පමණයි ඊළඟට ආයෙත් බඩගිනි එනවා. ඊළඟට කියනවා මිනි බරණින් සැදුමුත් ගත නොදිරද. මිනි බරණ මණික් ආභරණ. මණික් ආභරණ වලින් මේ ගත කියන්නේ පුතේ ශරීරය. මේ මණික් ආභරණ වලින් මේ ශරීරය වහගෙන හිටියත් මේ ගත මොකද කියන්නේ? නොදිරනවද? දිරන්නේ නැද්ද කියලා අහනවා. නෑ මේ ගත මොකද කියන්නේ? දිරනවා. මණික් ආභරණ වලින් අපි වැජබිලා හිටියත් මොකද කියන්නේ? අපිට මේ ශරීරයේ දි รา පත් වෙනවා. අවසානයේට කියනවා මොකද්ද? පැණි වරකා ගහටත් හෙනනවදිද්ද? ඒ කියන්නේ මොකද්ද? පැණි වරකා. වරකා නෙමෙයි ඒක පැණි වරකා. පැණි බේරෙන වරකා ගහකට උනත් හෙන කියන්නේ අකුණු එන්න පුළුවන්. මේක පුතේ අපිට හොඳ වැදගත් පණිවිඩයක් දෙන උදාහරණයක් විදිහට අපිට දැන් කියන්න බල මේ දවස්වල පැණි වරකා ගස් වලට හෙන ගහලා. ඒ කියන්නේ මොකද්ද? කොවිඩ් දුප්පත් පෝසත් ભેදයක් නෑ. නාකි ළමා වයස තරුණ කිසි වයස ભેදයක් නෑ. මොකද වෙලා තියෙන්නේ? හැමෝටම හැදෙනවා කොරෝනා. රජපුටු වල ඉන්න අයටත් කොරෝනා හැදෙනවා. දුගී දුප්පත් පැල්පතේ ඉන්න අයටත් කොරෝනා හැදිලා මැරිලා යනවා. එහෙනම් මොකද්ද කියන්නේ? පැණි වරකා ගහට. ඒ කියන්නේ දුප්පත් පෝසත් ભેදයක් නැතුව අපිට මේ සියලු සනාතන දහම් කරුණු පොදුයි කියන එක තමයි අපිට ඒ කවියෙන් දෙන උපදේශය. ඒ කියන්නේ එහෙනම් අපි මැරෙන බව දැනගෙන ජීවත් වෙන්න. අපි අවසාන කවියට යන්නේ නම් අවසාන කවිය දැන් අමාරුනේ දින්දලා හරි අපි ඉක්මනට ඉවර කරනවා දැන් අවසාන කවිය. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා. මොකද ඒ කියන්නේ? කරුවලේ අඳුරේ ඉන්නවලු පඳුරකට. ඒ කියන්නේ ගහකට මුවා වෙලා ඉන්නවලු මිනිස්සෙක්. අඳුරු කරුවලේ පඳුරට මුවා වෙලා. මේක ගොඩක්ම අදාළ වෙන්නේ විවාහකයට. ඒත් නෑ අපටත් මේක අදාළයි. අපි බලමු අහලා. ඊට පස්සේ කියනවා විදුලි එළිය දැක ගිනිහුල දියේ වෙලා. කරුවලේ ඉන්න මිනිස්සේ ඔයාලා දන්නවද පුතේ මේ ඉස්සර තිබා මේ අපි කරුවලේ යනකොට අරයන්නේ පන්දමක් කියලා එකක්. පන්දමක් කරා යනවා. ඉතින් දැන් මේ කරුවලේ ඉන්න මිනිස්සයා පන්දම නිවලා දානවා. මොකක් දැකලාද? අර අහසේ විදුලි කොටනවා දැකලා. පන්දම එළිය මොකක්ද? අහසේ විදුලි කොටන එළිය තමයි හොඳ එළිය කියලා අහසේ විදුලි කොටන එළියට රැවටිලා අතේ තියෙන පන්දම වීසි කරනවා. වීසි කරාට පස්සේ මොකද වෙන්නේ? විදුලි කොටන එළිය තප්පරයකින් නැති වෙලා යනවනේ නේද? විදුලි එළිය දැක ගිනිහුල කියන්නේ පන්දම නිකන් නෙමෙයි නිවන්නේ. දියේ හෙලා වතුර දාලා නිමලා දානවා. ආය පත්තු කිරිලි සදා නැහැ. පත්තු කරන්න වෙන්නේ නැහැ. ඔන්න ඒකට උදාහරණයක් කියනවා මොකද්ද? අනුන් ලියන් දැක තම ලියට තලතලා. ගෙවල් වල සමහර පිරිමි පාරේ යන ලස්සන ගෑණියක් දිහා බලලා තමන්ගේ ගෙදර ඉන්න ගෑණිට ගහනවා. ගෑණිට ගුටියක් පාරක් දෙකක් ගහලා රණ්ඩුවක් අල්ලපුවම ගෑණිය යනවා යන්න ගෙදරින්. එතකොට මිනිහා මොකෙන්ද කන්නේ? කවුද උයලා දෙන්නේ මිනිස්සයාට කන්න නේද? එහෙනම් ඔන්න පාරේ යන කෙනෙක් දැකලා තමන්ගේ ගෙදර ඉන්න තමන්ට මේ උදේ හවස උයලා බත් දෙන මේ ගෑනු මිනිස්සයාව ගහලා එලවනවලු. හරියට මොකක් වගේද දරුවනේ? දුවන මුවන් දැක නොදමවු නෙළු පලා. ඒක තව මම කියලා දෙන්නම්කො. බඩගිනි වෙච්ච මිනිස්සෙක් බත් හලියක් ලිපේ තියලා ඒකට මාළුවක් නැතුව කලයට යනවා මේ මොන හරි ටිකක් හොයාගෙන ඉන්න. යනකොට දැන් පලා ටිකක් කොළ ටිකක් කඩාගෙන අතේ තියාගෙන ඉන්නකොට ළඟින් යනවා මේ මිනිස්සයාගේ මුවේ. මිනිස්සයා හිතනවා මේ පලා වලට වඩා හොඳයි මුව මස් ටිකක් කන්න තියනවා නම් කියලා අතේ තියෙන පලා ටික විහික් කරලා බලනකොට මුවත් පැනලා ගිහිල්ලා අන්තිමට අතේ පලා ටිකක් නැහැ මුවත් පැනලා ගිහිල්ලා. එහෙනම් දුවන මුවන් දැක නොදමවු නෙළුව පලා. එහෙනම් අර කොහෙවත් යන මුව දැකලා අතේ තියෙන පලා ටික අයින් කරා වගේ. දැන් මේවා පුතේ ඇත්තටම සාමාන්‍ය ජනතාව අතර සිද්ධ වෙන දේවල් නිසා තමයි මේවට අපි ජන කවි කියලා කිව්වේ. එහෙනම් මේ සාමාන්‍ය ජනතාවට තමයි මේකෙන් උපදෙස් දීලා තියෙන්නේ. අපටත් හරියටම ආදර්ශයට ගන්න පුළුවන් දැනුමුතුකම් ගොඩාක් මේ කවිවල කිව්වයි මම කිව්වේ මතකද? ඇස නැතිදා පොත ගත්තේ
කියන්නද? එහෙනම් නිසි වයසට නිසි දේවල් නොකර ඉඳලා පස්සේ කරන්න ගියාට අපිට මොකද වෙන්නේ? අපිව අමාරුවේ වැටෙනවා. ඒ නිසා අපේ මේ ඉගෙන ගන්න කාලේ මේ පාඩම් දැන් මේ දවස්වල නම් කොහොමත් පුතේ මේ කොරෝනා ප්‍රශ්නෙත් එක්ක අපිට කියන්න බෑ අපේ ඉස්කෝලේ කොහොම වෙයිද පටන් ගන්න. ඒත් අපිට විභාග තියෙනවානේ. අපි එහෙනම් අපි ළඟ පෙළ පොත් ටික තියෙනවා. අපි ළඟ අපිට පුළුවන් පාඩම් කරන්න මේක කියවලා බලලා අපි පාඩම් කරලා අපේ දැනුම වැඩි කරගෙන හොඳම කාලයක් වෙන්න කෝකත් වෙන්නේ හොඳට කියලා මේ කාලේ තමන්ට මේ හම්බෙච්ච ආශිර්වාදයක් කියලා තමන්ගේ වැඩ ටික ගෙදරට වෙලා ඉඳගෙන නිදහසේ කරගමු දරුවනේ. ඒකට අපි උත්සාහ ගමු. නැත්තම් අන්තිමට වෙන්නේ අපිට දත නැති දා උද්දඬු ගිනි තපින්නද උනා වගේ දෙයක් තමයි. දැන් මම හිතනවා මේ දරුවන්ට මේ පාඩම තේරෙන්නේ නැති කියලා. මම ඒකට අදාළව ප්‍රශ්න ටික එහා පැත්තේ තියෙනවා අපේ අභ්‍යාස ටික. ඒ අභ්‍යාස ටිකේ ප්‍රශ්න පහක් තියෙනවා. ප්‍රශ්න පහ තේරුම් කරලා දෙන්නම්. ඔයාලා කැමති ප්‍රශ්න දෙකකට මේකේ උත්තර ලියන්න. උත්තර ලියලා තියාගන්න අපි ඉස්කෝලේ පටන් ගත්තාම මේ ටික බලමු. සාකච්ඡා කරමු. මම ඊළඟ දවසට තව පාඩමක් ඔයාලත් එක්ක මේ විදිහටම කරන්න උත්සාහ කරන්නම්. හරි පුතේ අපි බලමු ප්‍රශ්න ටික එහා පැත්තේ පිටු පෙරලා ගන්න පොත ළඟ තියෙනවා නම් පළවෙනි ප්‍රශ්නෙන් කියලා තියෙනවා උදාහරණ ගෙනහැර පාමින් අපූර්ව ආකාරයට උපදෙස් දෙන්නට ජන කවියා තුල ඌ හැකියාව පද්‍ය පන්ති ඇසුරෙන් විමසන්න. කවි ඇසුරු කරගෙනම අපට කොහොමද මේ ජන කවි මොනවද දුන්නේ උපදෙස් දුන්නේ. දැන් මම අර කතා කරපු විදිහට තමයි ඒකේ ලියන්න තියෙන්නේ. මේ ජන කවි අපේ ජීවිතේට කොහොමද උපදෙස් දීලා තියෙන්නේ කියලා ලියන්න ඕනේ. ඒකට ලියන්න ඕනේ මුලින්ම මොනවද අපි ජන කවි වල කිව්වේ මේ ජන කවි සරලයි ජන ජීවිතේට මොනවද ජන ජීවිතේට ගොඩාක් ළඟයි අපිට තේරෙන භාෂාවකින් මේවත් ලියලා තියෙන්නේ. අන්න ඒ නිසා මේක අපිට කියාගන්න බැරි පඬිත වචන නෑනේ. මතකද අපිට බුද්ධිලේ තිබ්බ පඬිත වචන. අපිට තේරුම් ගන්න අමාරුයි. තව ඉස්සරහට ඕගොල්ලන්ට හම්බ වෙනවා සංදේශ. සංදේශවල තියෙන සමහර කවි අපිට තේරුම් ගන්න අමාරුයි. හැබැයි ඒත් මේ ජන කවියේ තියෙන මේ කවි තේරුම් ගන්න අමාරු නෑ අපිට නේද? එහෙනම් ඔන්න මේ ප්‍රශ්නෙට ඒ විදිහට උත්තර ලියන්න. හරි ඊළඟ ප්‍රශ්නේ බලමු. යහපත් ජීවිතයක් සඳහා ජන කවියෙන් ලද හැකි ආభాෂය. අපිට මේ ජන කවියෙන් මොනවද අපට අරගෙන ගන්න තියෙන උපදේශ ඒකෙන් කොහොමද අපේ ජීවිතය යහපත් කරගන්නේ කියලා ඒ ප්‍රශ්නෙට අදාළව ලියන්න ඕනේ. අපි තුන්වෙනි ප්‍රශ්නේ බලමු. ජන කවිය තම නිර්මාණ රසවත් කිරීමේලා කාව්‍ය අලංකාර යොදාගෙන ඇති ආකාරයේ උදාහරණ මගින් පහදන්න. හරි. එතනදී පොඩි ප්‍රශ්නයක් ඇති ඔයගොල්ලන්ට කාව්‍ය අලංකාර. කාව්‍ය අලංකාර. මොකද්ද කාව්‍ය අලංකාර? අපි උදාහරණයක් විදිහට මෙහෙම කිව්ව චූටි බබෙක් ඉන්නවා. චූටි බබෙක් ඉන්නවා හොට්ටු පෙරාගෙන කෙල පෙරාගෙන මූණ හොදන්නේවත් නැතුව කොණ්ඩේ පීරන්නේ නැතුව චූටි බබෙක් ඉන්නවා. අපි කියනවා ඒ බබා දැකලා ලස්සනයි කියලා. නෑ අපි කියන්නේ හැබැයි ඒ දරුවා හොඳට සෝදලා පිරිසිදු කරලා පවුඩර් ටිකක් දාලා ක්‍රීම් ටිකක් ගාලා කොණ්ඩේ දෙකක් හරි බැඳලා ලස්සනට આવත් අපි කියනවා මොකද්ද අනේ ෂෝක් බබා අන්න. එහෙනම් ජන කවියත් ෂෝක්ද නැද්ද කියලා තමයි මේ කාව්‍ය අලංකාර වලින් කියන්න තියෙන්නේ. කාව්‍ය අලංකරන දරුවා අපි පිරිසිදු කරලා අලංකාරවත් කරගත්තාට පස්සේ අපේ දරුවා හරි ලස්සනයි. එහෙනම් කවි කොහොමද අපිට මේ කවි වල තියෙන අලංකාර? කොහොමද මේ කවි වලින් අපිට දෙන රස, ශබ්ද රසයේද, අර්ථ රසයේද මොනවද මේ වගේ තියෙන අලංකාර? ඒත් එක්කම මේ කවිය එලිසම් ඔයාලා දන්නවා එලිසමය මතකනේ අපි කියලා දුන්නා එලි වැට එලිසමය මේ සිව්පද ආකෘතියක් තියෙනවා එලිසමය තියෙනවා. එහෙනම් මේ කවි වල ලක්ෂණ ලියන්න තමයි මේ කාව්‍ය අලංකාර කොහොමද යොදාගෙන තියෙන්නේ කියලා තමයි ඒ ප්‍රශ්නයෙන් කියන්නේ. හරි අපි බලමු ඊළඟ ප්‍රශ්නේ. ජන කවියේ දැකිය හැකි සුවිශේෂ ලක්ෂණ උපදේශ කවි තුලද දැකිය හැකි උදාහරණ දෙමින් පැහැදිලි කරන්න. මොනවද දරුවෝ මේ සුවිශේෂී ලක්ෂණ? මොනවද ජන කවියේ තියෙන සුවිශේෂී ලක්ෂණ? සරලයි, සුගමයි, තේරෙනවා, සරල භාෂාවකින් තියෙන්නේ, කාටත් ගැලපෙනවා. අන්න ඒවා තමයි මේ ජන කවියේ තියෙන සුවිශේෂ ලක්ෂණ. අන්න ඒවත් එක්ක කොහොමද මේ ජන කවියේ සුවිශේෂ ලක්ෂණ අපට උපදෙස් දෙන්නේ හැදෙන්න. හරි අන්තිම ප්‍රශ්නය. අවවාද අනුශාසනා දීමේදී කවියා ඊට සංයමයෙන් එම කාර්යය ඉටු කර ගන්නට වග බලාගන්නේ. සංයමය. හැදිච්චිකමෙන් කොහොමද මේ කවි වලින් අපට අවවාද අනුශාසනා දුන්නේ? නැහැදිච්ච විදිහට නෙමෙයි අපට මේ කවි පන්තියෙන් උපදෙස් දුන්නේ. හොඳ හැදිච්ච විදිහකින් අපට උපදෙස් දුන්නා.
සංයමය කිව්වේ අන්න ඒකයි. හරි නේද දරුවනේ? එහෙනම් මේ ප්‍රශ්න පහට ඔයගොල්ලොන්ට ප්‍රශ්න දෙකකට ඔයගොල්ලොන්ට තේරෙන විදිහට උත්තරයක් ලියන්න උත්සාහ කරන්න පිටු දෙකකට විතර. හරි දැන් අද මම හිතනවා අද කරපු පාඩම ඔයාලට මේ වෙනකොට තේරෙන්න ඇති කියලා. මම මේ ඉස්සරෝම තමයි පුතේ ඔයාලට මේ පාඩමක් කරේ. ඒ නිසා මේකේ අඩුපාඩු ඇති. අපි එහෙම දෙයක් නොතේරෙන තැනක් තිබුණොත් ඔයාලා මට කෝල් එකක් හරි දෙන්න. හරි ආයෙත් දරුවනේ